පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි පොසොන් පුන් පොහෝ දවස අපි මිහිදු මහරහත්තන් වහන්සේව හඳුන්වන්නේ අනුබුදු මිහිදු මහරහත්තන් වහන්සේ කියලා. ඒකට හේතු අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ශ්‍රී ලාංකිකයන්ට මේ ලංකා භූමියට ලැබුණේ මිහිදු මහරහත්තන් වහන්සේ නිසා. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දි. උන්වහන්සේ 3 වතාවක් මේ ලංකා භූමියට වැඩම කරනවා. බුද්ධත්වයෙන් 9 වෙනි වාසේ මයංගනයට වැඩම කරලා යක්ෂයන්ගෙන් මේ රට ආරක්ෂා කරනවා. අනාගත සම්බුද්ධ ශාසනයේ පිහිටන භූමිය ගිරි දිවයින නම් දූපතකට මේ යක්ෂයන් පලවා හැරලා මේ ලංකා භූමියේ යක්ෂයන්ගෙන් බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කරා. ඒවගේ බුද්ධත්වයෙන් 5 වෙනි අවුරුද්දේ මිනි පළඟක් නිසා චූලෝදර මහෝදරනා රජවරු අතර යුද්ධයක් ඇතිවෙන්න ගිය වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ ආරවුල සංසිඳවලා ඒ මිනි පළඟ පිළිගෙන ඒ මත වැඩ ඉඳලා ඒ භූමිය පූජනීයත්වයට පත් කරලා බුදුරජාණන් වහන්සේ ආයමත් දඹදිවට වැඩම කරා. ඒ බුද්ධත්වයෙන් 5 වෙනි අවුරුද්දේ ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා 8 වෙනි අවුරුද්ද වෙසක් මාසයේ මණියක් එක නාග රජ්ජුරුවන්ගේ ආරාධනය මත 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන කැලණිය පුදබිමට වැඩම කරා. ඒ වැඩම කරපු ගමනේ එදා මේ රට පාලනය කරපු ප්‍රාදේශීය පාලක රජවරු ඇතුළු ඒ ප්‍රභූ පිරිසගේ ආරාධනා මත ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වැඩම කරලා ඒ භූමිවල දහම් දෙසලා ඒ පූජනීය තැන් බුද්ධ ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කරලා සමහර තැන්වල කේශ ධාතුන් වහන්සේලා ලබලා දුන්නා. ඒ වගේම සමහර තැන්වල දහඩිය මුතු බවට පත් කරපු මුත්තක ධාතුන් වහන්සේලා ලබලා දුන්නා. අනාගතයේ දෙව් මිනිස් ලෝකයා වෙනුවෙන් පූජනීය චෛත්‍ය ඉදි කරන්න. ඒ වගේම අනාගතයේ පූජනීය මහා සෑයවල් ඉදිවන පෙර බුදුවරු පවා වැඩම කරලා සමාපත්තියෙන් වැඩ හිටිය තැන්වල බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් වැඩ ඉඳලා පූජනීයත්වයට පත් කරා. 500ක් මහරහතන් වහන්සේලා සමග ආයමත් දඹදිව තලයට වැඩම කරා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථා 3 වැඩම කරලා වැඩහිටිය පූජනීයත්වයට පත් කරපු ඒ ස්ථාන තමයි අපි 12 මස් ස්ථාන කියලා අදටත් වන්දනා කරන්නේ, පුද පූජා කරන්නේ. අද බොහෝ තැන්වල මහා සෑයවල් ඉදි වෙලා පුද පූජා වන්දනා කරමින් බුදුගුණ සිහි කරගෙන පින්කම් සිදු කරමින් පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා පිංහතුනි අපේ අවුරුදු 2560 ගණනක් මේ වෙනකොට ගෙවිලා අවසන් වෙලා. ඔබ දන්නවා පසුගිය වෙසක් පුන් පොහෝ දවස බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2564 අවසන් වුණා. 65 මේ ගෙවීගෙන යන්න. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගිය තැන තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිදුවෙන්. ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100ක් අවසන් වෙච්ච තැන සබ්බකාමී යස මහරහතන් වහන්සේලගේ මූලිකත්වයෙන් දෙවනි ධර්ම සංගායනාව සිදුවෙන්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 236ක් වගේ කාලයක් ගත වෙන තැන මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් දහසක් රහතන් වහන්සේලා එකතු වෙලා 3 වෙනි ධර්ම සංගායනාව කරනවා. මෙන්න මේ ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියටයි ලෝකෙ අනෙක් රටවලටත් මේ ධර්මයේ ව්‍යාප්ත කරන්නටත් මේ එදා කල්පනා කරපු ධර්මාශෝක රජ්ජුරුවන්ගේ ධර්ම ප්‍රචාරයේ ඒ ප්‍රතිඵල මත මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ලංකාවට එවන්න තීරණය කරා. එතකොට ඒ අනුව තමයි එදා මිහිඳු මහරහතන් වහන්සේ සමග ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ, බණ්ඩුක උපාසකතුමා කියන මේ පිරිස අද වගේ පොසොන් පුන් පොහෝ දවසක මිස්සක පව්වට වැඩම කරන්න. පිංහතුනි අද අපි මේ ධර්ම දේශනාවේදී මුලින්ම ඔබට මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමග අපේ රටේ කොහොමද මේ ධර්මයේ ව්‍යාප්ත වුණේ? මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා
ඒ මුල් අවදී මුල් දිනවල බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොන ආකාරයෙන්ද දේශනා කරේ. මොකද අපි දන්නවා බොහෝ වෙලාවට මේ පොසොන් කාලේ එනකොට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරා චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කර අපි නිතර අහන්නේ ඔය චුල්ලහත්ති පදෝපම සූත්‍රය. ඒ වගේම තිස්ස මේ මුවෙක් පස්සේ පන්නගෙන ගියා මුව දඩේ මේ ගියා අර අඹ පැනේ ඥාති පැනේ ඔය කතා ටික අපි අහනවා. හැබැයි අපි වැඩිපුර කතා නොවෙන බොහෝ දෙනෙක් නොදන්න මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා සිදු කරපු ධර්ම ප්‍රචාරී සැලසුම හරීම පුදුම සැලසුමක්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මේ ධර්මය ව්‍යාප්ත කරපු ආකාරය. දැන් ඔබ හිතන්න මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරනකොට ඒ වෙනකොට ලංකාව තුළ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව සිව්වනක් ශ්‍රාවකයෝ එහෙමයි හිටියේ නෑ. හැබැයි ධර්මාශෝක රජ්ජුරුවෝ ඊට කලින් පණවිඩේවල තිබුණා. දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට දූතයන් අතේ සන්නස්සෙවල තිබුණා ප්‍රිය නිරිඳුනි මම බුදුන් සරණ ගියා. මම ධර්මයේ සරණ ගියා. මම ශ්‍රාවක සංඝයන් සරණ ගියා. මං තෙරුවන් සරණ ගිය උපාසකෙක් බවට පත් වුණා. නුඹටත් ඒ උතුම් ශාසනික ලාභය ඒ බුදුරජාණන් වහන්සේගේ දහම් පණවිඩේ මන් ලබා දෙන්නම් කියලා කලින් පණවිඩයක් එවලා තිබුණ. එතකොට එදා පොසොන් පොන් පොහෝ දවසේ දැන් ඔබ හිතන්න ඒ කාලි දැන් රජ්ජුරු රටක රජ කෙනෙක් කියලා කියන්නේ මාලිගාවේ කන්න නැතුව බොහොම සාගතයක් තිබ්බ සිදුවීමක් නෑ. රජ්ජුරුවන්ට මොන ඕන තරන් සැප සම්පා රටේ තියෙන මුළු භූමියම අයිතිකාරය රජ්ජුරු. ඒ නිසා තමයි රජ්ජුරුවන්ට කියන භූමි පති කියල්. හැබැයි එදා රජ්ජුරුව 20000ක අමාත්‍යවරු ඒ සේනාවක් පිරිවරාගෙන පෝය දවසේ දඩේ මේ යනවා මුව දඩේමේ. තැන් ඔබ හිතන්න රජ්ජුරුවම මේ දඩේ මේ අමාත්‍යවරු එක්ක යන්නේ මාලිගාව කන්න නැතුව නෙමේ. එහෙමනං එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්න පෙර රජවරු පවා විනෝදෙට සතුන් දඩයන් කරමින් ප්‍රාණගාතාදී අකුසල්වලේ දුන. පිම් පව් කුසල් අකුසල් එදා සමාජය එහෙම දැනුමක් තිබුන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ එදා මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරලා මිස්සක පව්වේ. මිස්සක පව්ව කියන එදා ඔය මෙහෙන්තලේ ප්‍රදේශයේ ඒ වෙනකොට මහා වනාන්තරයක්. අනුරාධපුර නගරේ තමයි රජ්ජුරුවන්ගේ රාජධානය මාලිගා රාජ උයන් ඒ නගර තිබුණේ අනුරාධපුර නගරයට වෙන්. ඒ වෙනකොට මෙහෙන්තලා ප්‍රදේශයේ මහා වනාන්තරය. එතකොට මේ වනේ තමයි රජ්ජුරුව මුව දඩේමයන්. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිස අහසින්මයි වැඩම කරන්නේ මිස්සක පවුවට. ඔබ දන්නවා එතනින් එහා ඒ සිදු වෙච්ච ටික. එතකොට මිහිඳු මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස රජ්ජුරුවන් මුණ ගැහිච්ච ආකාරය ඒ වගේම අර අඹ පැනේ ඥාති පැනේ මේ ප්‍රශ්න ඔබ දන්නවා. එතකොට එතනදි මේ රජ්ජුරුව ඇතුළු අමාත්‍යවරු පිරිසම 20000ක් පිරිසක් ආයුධර දුනු ඊතල බිමතියලා තෙරුවන් සරණ ගියා. මිහිඳු මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ගේ නුවණ පරීක්ෂා කරලා ඒ මොහොතේ එතනදි තමයි ඇතෙකුගේ පියවර සටහන් උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ නමක් ගැන සද්ධාවෙන් පහදින ආකාරය ගැන විස්තර කරපු පරම ගහම්බීර දේශනාව මේක මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන දේශනාව. මෙන්න මේ චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාව මුල් කරගෙන මිහිඳු මහරහතන් වහන්සේ දහම් දෙසුවා. එතකොට ඔන්න ඔබ දේශනා පිළිවෙල මතක තියාගන්න. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මුලින්ම පොසොන් පුන් පොහෝ දවසේ රජ්ජුරුවන්ට දේශනා කරපු දේශනාව තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රය. ඒ බණ අහලා රජ්ජුරුව ඇතුළු අර පිරිස තුනුරුවන් ගැන හිත පහදවා ගත්ත සද්ධාව ඇති කරගත්තා. රජ්ජුරුව දේශනාව අවසානයේ කියනවා සාමීනේ ඔබවහන්සේ මේ වැඩම කරලා ඉන්නේ මහ වනාන්තරයට. ඔබවහන්සේලා අපිත් එක්කම අනුරාධපුරයට වඩිමු කියලා. ඒ වෙලේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි අද රාත්‍රී අපට යම් කාර්යයක් තියෙනවා. අද අපි මෙහි නතර වෙන්න. රජ්ජුරුව යන්න කිව්වා. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි එහෙමනම් ඔබ වහන්සේලා හෙට උදෑසනින්ම මගේ මාලිගාවට වඩින්න.
මං මාලිගාවේ හෙට උදේ උබහන්සේලාට දානමානාදී සකස් කරන්න උබහන්සේලා දානයට වඩින්න කියව. හොඳයි කියලා ආරාධනය පිළිගත්. දැන් රජ්ජුරුවෝ මිහිදු මහරහත්තන් වහන්සේ ඇතුළු මේ මහරහත්තන් වහන්සේලා පිරිසට පසුවදා උදෑසන මාලිගාවට දානයටත් ආරාධනා කරලා ඉක්මනට අර පිරිසත් එක්ක දැන් දඩේ මේ ගිය ගමන් ඔක්කොම් පැත්තක තියලා සද්ධාවෙන් අහපු බණත් සිහිකර කර මාලිගාවට ගියා. දැන් එදා රාත්‍රී මිහිදු මහරහත්තන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිස ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමනීරයන් වහන්සේ බණ්ඩුක උපාසකතුම ඇතුළ මේ පිරිස මිසක පහුවේ රාත්‍රී නතර වුණ. ඒ රාත්‍රී නතර වනේ දැම් බලන්න රටකට ආවට පස්සේ ඒ රටේ පළවෙනිම පුරවැසිය. ඒ රටේ රජ්ජුරුව ඇතුළු රාජකී පිරිස මුලින්ම බණ කියලා තුනුරුවන් ගැන පැහැදිව්වා. හැබැයි ඒ රටේ ඉන්නවා බොහෝ කාලයක් මිනිසුම් පුද පූජා කරපු අදහපු බලිතොයිල් කරලා නොයෙක් බිලි යාග පූජා කරපු අමනුස්්‍යයන් යක්ෂයන් උක්ෂදේවතාවරු පර්වත දේවතාවරු සීමස්තක දේවතාවරු ඒ භූමි ඇසුරු කරගත් දෙවි දේවතාවරු ඉන්න. ඒ අයව ධර්මය ගැන පහදවන්නට ඕන. නැත්නං අනාගතයේ ධර්මය ව්‍යාප්ත කරගෙන යනකොට ඒ අයගෙන් බාධාවල් ඇතිවෙන. එදා රාත්‍රී මිහිදු මහරහත්තන් වහන්සේ එතන වැඩහිටිය ඉරදි බල සම්පන්නම කෙනා සුමන සාමනේරයන් වහන්සේ. උන්වහන්සේට පවරනවා ඔබහන්සේ අභිඥා පාදක ධ්‍යානයකට සම්වැදිලා ඉරදිය. මේ මුළු ලංකා භූමිය පුරාමත් දෙව්ලවටත් ඇසෙන ලෙස ආරාධනයක් කරන්න කිය මිස්සක පව්වට බණහන්න එන්න කියලා. යක්ෂයන් අමනුස්්‍යයම් ප්‍රේතයන් ආදී මේ ලංකා භූමියෙන්ම ගම් නගර විමාන කරගෙන එදා හිටපු සියලු අමනුස්්‍යයන්ට දේවතාවරුන්ට බෝමාටු දෙවියන්ගේ පටන් නකනිටා බඹලෝට මැහෙන් ආරාධනා කරන්න. එතකොට එහෙමනම් අපිට පෙනවා මේක මේ කටෙන් කෑගහලා කියලා ආරාධනා කරන්න පුළුවන් ආරාධනයක් නෙමේ. මොකද මනුස්සේගේ කටහඬ අපි කෑගහලා කොච්චර කෑගහලා කිව්වත් ඒ හඬ පැතිරිලා යන පරාසයක් සීමාවක් තියෙන. ඉරදියෙන් කරන ගෝසාවක් ඉරදියෙන් කරන අධිෂ්ඨානයක් ඒ වචනය දෝංකාර දෙමින් ඒ විදිහටම පැතිරිලා යනවා දෙව්ලෝට පවා. ඒ වෙලාව මේ ගල මුදුනට වැඩම කරලා අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිච්ච සුමන සාමනීර මහරහත්තන් වහන්සේ ඉරදියෙන් ගෝසාවක් පැතිරෙව්ව බණහන්න එන්න කියලා මිස්සක පවට. ඒ ගෝසාව තමයි අදටත් අපි බණ කියන්න පෙර සිදු කරන්න. සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා කියල ඔය ගෝසාාව පැතිරෙව්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න කාලයයි ධම්මස්සවන කාලෝ අයම් බදන්තා. මේ ධර්මය අහලා ඒ උතුන් නිවන් අවබෝධය පිණිස සුනන්තු සග්ග මොක්කදං ඒ ස්වර්ග වූ මෝක්ෂ නිවන අවබෝධ කරන්න. ධම්මස්සවන කාලෝ ඒ ධර්මය අහන්න කාලයයි පැමිණෙත්වා වැඩම කරත්වා කියලා ආරාධනයක් කර. ඒ නිසයි අදටත් එතනට කියන්නේ ආරාධනා ගල කියලා. ඒ ආරාධනාව ලංකා භූමිය පුරාම ඒ දෙවියන් අමනුස්්‍යයන් අතර ගෝසාාවක් වගේ හඬ පැතිරිලා ගිය. එදා මුළු මිස්සක පව්වම අතුරු සිදුරු නැතුව දෙවියන්ගෙන් ඒ දිවිය තලවල ඉඳං ඉහලට අකනිටා බඹලව දක්වාම දෙව් බමුන් ඒවගේම ලංකා භූමිය පුරා හිටපු අමනුස්සයන් යක්ෂයන් ආදී පොළොව ආශ්‍රිතව ඉන්න මේ නොපෙනෙන අය මේ සියලු දෙනායදා මිස්සක පව්වට රාත්‍රී බණහන් එකතුන. මිහිදු මහරහතන් වහන්සේ ඔන්න පොසොන් දවසේ රාත්‍රී ඒ අයට ධර්ම දේශනාවක් කර. ඒ දේශනාව තමයි සමචිත්ත පරියාය සූට්‍ර දේශනාව. මේක බුද්ධ දේශනාතර සඳහන් වෙන බොහෝම ගාම්බීර දේශනාවක්. සමචිත්ත පරියාය දේශනා මේ දේශනාව අහලා දහස් ගණන් දෙව් බමුන් මාර්ග පල් ලැබූ. එදා මිහිදු මහරහත්තන් වහන්සේ මිස්සක පව්වෙදි පොසොන් දවසේ රාත්‍රී මේ දේශනාව කරද්දි බොහෝ දෙවි දේවතාවරු මාර්ග පල් ලැබුව. බොහෝ පිරිසක් ධර්මය ගැන තුනුරුවන් ගැන හිත පහදවා ගත්ත. පසුවදා උදෑසන දැම් පොසොන් දවසට පහුවදා. මාලිගාවේ දානය සකස් කළ රජ්ජුරුව කරත්ත පෙලක් බොහොම ගෞරවාන්විතව
පිටත් කරලා ඇරියා මිස්සක පව්වට මේ භික්ෂූන් වහන්සේලා වඩම්මගෙන උදෑසනින් මේ කරත්ත පෙළ ඇවිල්ලා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිසට ආරාධනා කරා. ඒ වෙලේ මේ සත්තු ගැට ගහපු සත්තුන්ගෙන් ඇදගෙන යන කරත්ත මිහිඳු මහරහතන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් සතුන් ඇදගෙන යන මේ රථවල ගමන් කරන්නේ නැහැ. මතක තියාගන්න ඒක සත්තු ඇදගෙන යන. මොකද ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ එවැනි දැන් අද වගේ යාන වාහන තිබුණේ නැහැ. ඒ කාලේ මේ ගොන්නු බැදපු කරත්ත නොයෙක් එක අස්ව කරත්ත මේ වගේ වාහන තමයි ඒ කාලේ රථ හැටියට තිබුණේ. රජවරු සිටුවරු භාවිතා කරේ. එතකොට සමහර භික්ෂූන් වහන්සේලා ගමන් බිමන් යන්න මේ වැය සමහරු මුල් කාලේ සත්තුන්ගේ පිට උඩ නැගලත් ගිහින් තියෙනවා. එතකොට මිනිස් යම් යම් අවස්ථාවල එවැනි හේතු මත බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවනවා. ඊළඟට මේ සතුන් ඇදගෙන යන වාහනවල රථවල නැගලා යනකොට මිනිස්සු නින්දා කරනවා. පේන්නේ නැද්ද මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට කිසි සතුන් ගැන අනුකම්පාවක් නැහැ, කරුණාවක් නැහැ. අර සත්තු කොච්චර අමාරුවෙන්ද මේ ඇදගෙන යන්නේ. එතකොට මේ වගේ නින්දා අපහාස කරලා ඒ අයත් අකුසල් පුරව ගන්න. එවැනි අවස්ථාවල බුදුහාඳුරු ශික්ෂාපද හැටියට මහණෙනි මෙසේ නොකළ යුතුයි කියලා පනවපු විනය නීති තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ කාරණා සිහිපත් කළා කියන නුඹලා යන්න. අපි එන්නම් අපි රතවලින් ගමන් කරා මේ සතුන් ඇදගෙන යන රතවල ගමන් කරන්නේ නැහැ කියලා ඒ මොහොතේම අර කරත්ත පෙළේ යන්නත් පෙරම උන්වහන්සේලා අහසින්ම මාලිගාව ඉදිරියට වැඩම කරා. ඊර්දී දැන් මාලිගාවේ දානි සකස් කළ බොහෝම ගෞරවාන්විතව මේ රහතන් වහන්සේලා පිරිසම එදා දානය පූජා කරා. දානේ වළඳලා අවසන් වෙනකොට ඉදිරියෙන් ඇවිල්ලා දානේ බෙදපු බොහොම ආසාවෙන් මේ මාලිගාවේ ඉන්න අනුලා බිසව ප්‍රධාන බිසවවරු රාජකීය පිරිස බොහෝ පිරිසක් බණ අහන්න වාඩි වුණා. දැන් ඔන්න දෙවනි දවසේ දානය වළඳලා අවසන් වෙලා මිහිඳු මහරහතන් වහන්සේ පේතවත්තු විමානවත්තු ඇසුරෙනුත් සත්‍ය සංයුක්තයේ මුල් කරගෙනත් ධර්ම දේශනා කරා. ධර්මයේ සඳහන් වෙනව බහලා ඇති පේතවත්තු කියලා කියන්නේ මනුස්ස ලෝකෙදී අකුසල් කරලා සිත කය වචනය මුල් කරගෙන පව්කම් කරලා ඒවැ විපාක හැටියට ප්‍රේත ලෝකවල ඉපදීලා දුක් විඳින ප්‍රේතයන්ගේ ජීවිත කතා. විමානවත්තු කියලා කියන්නේ මනුස්ස ලෝකෙදී පින් දහම් කරලා දන් දීලා සිල් රැකලා සිත කය වචනේ මුල් කරගෙන යහපත් පුණ්‍ය කර්මවල යෙදিলা ඒවැ විපාක හැටියට දිව්‍ය ලෝකවල දිව්‍ය සැප සම්පත් විඳින දෙවියන්ගේ ජීවිත කතා. එතකොට මෙන්න මේ දේශන සංවිතයි සඳහන් වෙන. ඒ මුල් කරගෙන බණ කිව්වා. ඒ බණහල අවසන් වෙනකොට අනුලා බිසව ප්‍රධාන 500ක් පිරිස මාලිගාවේ සෝවාන් මාර්ගඵලයට පත් වුණා. දැන් මේ බණ කියලා ඉවර වෙනකොට මාලිගාව ඉදිරියේ ගෝසාවක් වගේ විශාල පිරිසක් එකතු වෙලා අනේ අපිටත් බලන්න ඕනේ, අනේ අපිටත් බණක් අහන්න ඕනේ, අනේ අපිටත් අවස්ථාව දෙන්න කියලා නගරවාසීන් එකතු වෙලා. මොකද අර කලින් දවසේ දැන් පොසොන් දවසේ රජ්ජුරුව එක්ක මේ දඩේ මේ යන්න ගිය පිරිස ආපහු ඇවිල්ලා 20000ක් පිරිස පිරිවරාගෙන කියන රජ්ජුරුව ගියේ. එතකොට එදා අර චුල්ලහති පදෝපම සූත්‍රයෙන් බණහපු මේ ගැන දැනගත්ත පිරිස ගෙවල් වල ඇවිල්ලා මේ පණවිඩේ කියලා ඔන්න හිට මාලිගාවට වඩිනවලු. දඹදිවේ ඉඳන් අහසින් වැඩම කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් දඹදිවේ පහළ වුණා. උන්වහන්සේගේ ශිෂ්‍යයෙක්ලු. එතකොට ඔය කතා දැන් මිනිස්සු අතර කට කතාව ගිහිල්ලා. විශාල පිරිසක් දැන් මාලිගාව ඉස්සරහා. අනේ අපිටත් උන්වහන්සේ බලන්න ඕනේ. අනේ අපිටත් බණපදයක් අහන්න ඕනේ. රජ්ජුරුව ඒ වෙලාවේ බැලුවා මාලිගාව ඇතුලේ ඉඳ නැහැ. රජ්ජුරුවන්ට සිහි වුණා රජ්ජුරුවන්ගේ ඇත්තුයි නැත්ගාලේ අසල තියෙනවා. එතනට එදා කිව්වේ ජෝතිය වනයේ කියලා. ඉක්මනට එතන ඇත්තු ටික ඉවත් කරලා මණ්ඩපයක් හදලා අණබෙර කරුවන් යවලා නගර වාසීන් එතනට රැස් කෙරුවා. ගම් නගරවල අණබෙර ගැහුවා මිනිස්සුන්ට එතනට එකතු වෙන්න කියලා බණහන්. දහවල් මිනිස්සු එතන එකතු වුණාට පස්සේ රජ්ජුරුවම මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිස ගෞරවයෙන් එතනට වඩම්මගෙන ගිහිල්ලා ඒ ආසනයේ මත ඒ මණ්ඩපේ මත වඩා හිඳවලා රජ්ජුරුව ආරාධනයක් කරා. ස්වාමීනී මේ ඉන්නේ මගේ රටවැසියන්. මේ උතුම් ධර්මය මගේ රටවැසියන්ටත් දේශනා කරන සේක්වා කියලා අන්න රජ්ජුරුවම ආරාධනා කරා මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියන්න.
එතකොට මිහිඳු මහරහතන් වහන්සේට අවස්ථාව ලැබුණේ දෙවනි දවසේ දහවල්. දැන් සාමාන්‍ය මිනිස්සුන්ට රටේ රටවැසියන්ට මිහිඳු මහරහතන් වහන්සේ දෙවනි දවසේ ලංකාවට වැඩම කරලා ඒ දේශනා කරපු මුල්ම දේශනාව තමයි දේවදූත සූත්‍රය. ඔබ බොහෝ වෙලාවට බණහනකොට මේ දේශනාවෙන් බණහල ඇති. නිරේ ඉපදිච්ච කෙනෙක් අකුසල් කරලා පවකං කරලා නිරේට වැටුනට පස්සේ අපායෙන් අපායට වැටි වැටි දුක්විඳ විඳ යන නිරි සත්‍යයකුගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ විස්තර කරපු දේශනාව. මේ දේශනාව අහගෙන ඉන්නකොට සද්ධාව තියෙන කෙනෙකුට ඇගේ හිරි ගඩු පිපෙනවා. අපායේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරද්දි. කෙනෙකුට අපාය විශාල බයක් ඇතිවෙනවා මේ අපාය බය සතර අපාය ගැන ලොකු බයක් ඇතිවෙන දේශනාව. දැම් බලන්න මිහිදු හාමුදුරුව මේ දේශනාව කරේ ඒ වෙනකොට පිම්පව් කර්මකරම්පල දැනගෙන හිටපු මිනිස්සු පිරිසකට නෙමේ. දැම් බොහෝ වෙලාවට අදගත් හම අද මේ බෞද්ධය අතර ගත්ත හම කොච්චර මේ බණහල පරම්පරාගත බෞද්ධයවනත් කොච්චර බණහල තිබුණත් ඔය අපාය කොහෙද තියෙන්නේ කවුද දැක්කේ මොන කැමරාවට දහෝනේ එදකොට ඔය වගේ තර්ක විතර්ක කරන පිරිසක් අදත් ඉන්න. හැබැයි එදා මිහිදු මහරහත්තන් වහන්සේ වැඩම කරලා සාමාන්‍ය මනුස්්‍යයන්ට මුලින්ම දේශනා කරේ සාමාන්‍ය මිනිස්සුන්ට ඔය දේවදූත සූට්. දැන් එදා එතන ජෝතිය වනේ කියල කියන්නේ අද අනුරාධපුර නගරේ ජේත වන චෛත්‍ය ඉදි කරලා තියෙන තැන්. අනුරාධපුරේ තියෙන රුවන්වැලි මහාසෑයටත් වඩා විශාලම චෛත්‍ය තමයි ජේත වන චෛත්‍ය. ඒ චෛත්‍ය මළුව තමයි එදා ජෝතිය වනේ රජ්ජුරුවන්ගේ ඇත්ගාල පිහිටි තැන එතනදි තමයි මිහිදු මහරහත්තන් වහන්සේ බණකිව. ඒ බණ අහලා එතනත් 500ක පිරිසක් ධර්මය අවබෝධ කර බලන්න එදා සාමාන්‍ය මිනිස්සු අතර 500ක් දෙනා සෝවාන් ඵලයට පත්වුණු. දැන් හවස් එනකොට එතනත් ඉඩමදි. විශාල පිරිසක් හැම පැත්තෙන් මේනවා. මිනිස්සු ආරංචිය පැතිරිලා දැන් ඇවිල්ලා මිනිස්සු පිරිලා රජ්ජුරුව බැලුව දැම් මෙතන ඊට මදිවේගෙනනවා. ඒ අතර රජ්ජුරුවන්ට මතක් වුණා මේ අසල තියනව රජ්ජුරුවන්ගේ උද්‍යානය උයන මහමෙවුනාවය. ඉක්මනට එතන රාජ බටය යොදෝලා බොහම ලස්සන මණ්ඩපයක් හැදුව හොඳට ඉඩ තියෙන තැනක. මිහිදු මහරහත්තන් වහන්සේට කිව ස්වාමීනි දැම් මෙතන ඉඩ මදී අපි හවස්සරුයි රාත්‍රී දේශනාව කරමු මගේ උයනේ. මිනිස්සුන් එතනට එකතු කෙරෙව අඩ පෙර ගහලා. දැම් මිනිස්සු එතනටත් එකතු වුණා විශාල පිරිසක් බණහන්. දෙවනි දවසේ රාත්‍රී මිහිදු මහරහත්තන් වහන්සේ මහමෙවුනා උයනෙති. බාල පණ්ඩිත කියන සූට දේශනාවෙන් දහම් දෙසවා. ඒ දේශනාවත් මජ්ජිම නිකාය සඳහන් වෙන අපාය ගැනම විස්තර කරන නිරේ ගැනම විස්තර කරන දේශනාව. එතනදි බණහලත් 500 දෙනෙක් සෝවාන් ඵලයට පත් වනා කියලා ඉතිහාසි සඳහන් වෙන. එතකොට මිහිදු මහරහත්තන් වහන්සේ ලංකාවට වැඩම කරලා දෙවනි දවසේ 1500ක් දෙනා මාර්ග පල්ලබනො අවස්ථාත් තුනකදී. රජ්ජුරුවන්ගේ මාලිගාවෙදි බණහල අනුලාභිසව ප්‍රධාන එතන 500ක් පිරිස ජෝතිය වනේදි බණහල 500ක් දෙෙන මහමෙවුණා වයනේ රාත්‍රී බණහල 500යක් එතකොට මේ විදිහට බොහෝ පිරිසක් ධර්මාබෝධ ලැබු. එදා බණ කියලා ඉවර වෙනකොට බොහෝම රෑබෝ වුණා. මිනිස්සු තමන්ගේ ගම්බින් වලට පිටත් වෙලා ගිය. රජ්ජුරුව මිහිදු මහරහත්තන් වහන්සේට වන්දනා කරලා කෙන ස්වාමීණි දැන්නම් ගොඩාක් රාත්‍රී මේ රෑබෝ වෙලා ඔබහන්සේලා දැන්නම් මිස්සක පවට වඩින්න එපා. ඔබහන්සේලා මගේ උයනෙම නවා තැන්ගන්. මං ඔබහන්සේලට පහසුකං හදල දෙන්නම් කියලා අර රජ්ජුරුවන්ගේ රාජකී උයනේ වැඩඉන්න සුදුසු පහසුකං අරාමාත්‍යවරු ලවා සකස් කරලා සේවකයෝ ලවා එදා වැඩයින් අවස්ථාව සැලසුව. මිහිදු මහරහත්තන් වහන්සේ ඇතුළු මේ මහරහත්තන් වහන්සේලා පිරිස එදා මහමෙවුනාවයනි දැන් දෙවනි දවස රාත්‍රී මහමෙවුනාවයන වැඩ හිටිය. උදෑසන රජ්ජුරු අවදි වෙලා උන්වහන්සේලාට ගිලම් පසත් සකස් කරගෙන උදෑසනින්ම මහමෙවුනා උයනට එනවා රාජකී පිරිසත් එක්. ඇවිල්ල මිහිදු මහරහත්තන් වහන්සේට වන්දනා කර ලහනොස් සාමීනී ඔබහන්සේලා ඒ රාත්‍රී සැපසේ මේ උයනෙ වැඩ හිටියද. ඔබහන්සේලාට මැසි මදුරුවන්ගෙන් එහෙම පීඩාවක් ඇතිවුන් නැද්ද. ස්වාමීනී ඔබහන්සේලාට මේ වගේ උයන කැපයිද කියලා හැවා. ඒ වෙලා මිහිදු මහරහත්තන් වහන්සේ වදාල් රජතුමනී
ඊ රාත්‍රී අපි සැපසේ වැඩ හිටිය අපිට එහෙ මැසි මදුරුවන්ගෙන් කරදරයක් පීඩාවක් ඇති උන්නේ ඊළඟ රජ්ජුරුව ආයමත්තව ස්වාමිනි ඔබහන්සේලාට මේ වගේ ලස්සන මනරම් උද්‍යානයක් උයනක් කැපද ඒ වෙලේ මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි අපේ බුදුරජාණන් වහන්සේට මේ බුද්ධ ශාසනයේ මුලින්ම රජ කෙනෙක් පූජා කරෙත් මේ වගේම උයනක් තමයි ආරාමයක් කරලා ඒ තමයි වේළුවනාරාමය බිම්බිසාර රජ්ජුරුවන්ගේ රාජකීය උයන කුටි සෙනසුන් හදලා ආරාමයක් හැටියට මේ බුද්ධ ශාසනයේ පූජා කරපු පළවෙනි ආරාම පූජාව තමයි වේළුවන පූජාව. මේ වේළුවන පූජාව ගැන විස්තර කරමින් දහම් දෙසුවා. ඒ බණහල රජ්ජුරුවන්ගේ හිත පැහැදිලා සාදුකාර දීලා රජ්ජුරුවෝ කියනවා අද මම මගේ රාජකීය උයන මේ මහමෙවුනා උයනත් එදා බිම්බිසාර රජ්ජුරුවෝ තමන්ගේ උයන පූජා කරා වගේම මං බුද්ධ ශාසනයට පූජා කරනවා. ඔබහන්සේ වෙනුවෙන් පූජා කරනවා කියලා රන් කෙන්ඩියක් අරගෙන මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී හස්තයට පැන්වක් කරලා ඒ භූමිය පූජා කරා. ඒ පූජා කරන්න පෙර රජ්ජුරුවන්ගේ මංගල හස්තියා පසුපස රන් නගුලක් ගැටගහලා සීමා ලකුණු කෙරෙව්ව. මේ හස්තියා පෙර සසර පෙර පහළ වෙච්ච බුදුවරුන්ටත් මේ උයනම පූජාවෙච්ච බව අපේ ඉතිහාස සඳහන් වෙන. පිංගතුනි මහාවංශේ තියෙනවා කකුසඳ බුදුහාමුදුරුව ලංකාවට වැඩම කරපු විස්තර. කෝණාගමන කාශ්‍යප කියන පෙර බුදුවරු වැඩම කරා. ඒ කාලවල ලංකාව ඕජදීප කියලා හඳුන්වලා තියෙනවා මණ්ඩදීප වරදීප ඔය වගේ නම් වලින් හඳුන්වලා තියෙනවා. එතකොට මේ හැම කාලෙකම අද ඔය මහමෙවුනා උයන හැටියට හඳුන්වන අනුරාධපුරේ ඔය පූජා භූමියම පෙර බුද්ධ ශාසනවලත් ඒ බුදුවරු වෙනුවෙන් පූජා වෙලා තියෙනවා. අර මංගල හස්තියා ඒ භූමියම රන් නගුලෙන් ඔහු ඇවිදගෙන ගිහිල්ල ලකුණු කරා. එතකොට ඒ සීමාවම එදා මිහිඳු මහරහතන් වහන්සේටත් අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගෞතම බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරන්නට යෙදුන්. එතන ඉදම් බොහෝ කාලයක් මිහිඳු මහරහතන් වහන්සේ මහමෙවුනා උයන වැඩ සිටිය දවසින් දවස එකතු වෙන පිරිසට දහම් දෙසුවා මාසයක් වගේ කාලයක් ඇතුළත ලංකා භූමියේ විශාල පිරිසත් දහ සංඛ්‍යාත පිරිසක් සෝවානාදී මාර්ගඵල් ලබනු. ඒ විතරක් නෙමේ සිංහල අය අතරින් ඒ ඇවිල්ල බණහපු අය අතරින් 60 දෙනමක් පැවිදි වෙලා උතුම් අරහත්වයට පත් වනා මාසයක් වගේ කාලයක් තුළ 60 දෙනමක් රහත්වෙන. එදකොට හිතන්න අර රහතන් වහන්ස ලංකාවෙන් රහත්වෙච්ච 60 දෙනමයි මිහිඳු මහරහතන් වහන්සේ සමඟ වැඩම කරපු ඒ 8 නම ඉත්තිය උත්තිය බද්ධිය බද්ධසාල සුමන සාමනීරයන් වහන්සේ ඇතුළු බණ්ඩුක උපාසකතුමත් පැමිණිලා දෙවනි දවසෙන් පැවිදි කරා. එතකොට එතුමා අනාගාමී වෙලා හිටිය වඩිනකොට එතුමත් රහත් වුණා. එතකොට මේ ඔක්කොම 68 නම. එතකොට මේ 68 නමම පළවෙනි වස් කාලේ දැන් පොසොන් මාසේ අවසන් වෙලා ඇසල මාසේ වෙනකොට ඔන්න වස් එළඹෙන දිනේ උදා වෙනවා. ඇසල පෝයේ. ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ රජ්ජුරුව ඇතුළු පිරිසට දැනුම් දුන්නා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ වස් කාලේ එනකොට මේ විදිහට වස් සමාදන් වෙනවා ධර්මප්‍රචාර කටයුතු වලින් ඉවත් වෙලා උන්වහන්සේලා තමන්ගේ ආධ්‍යාත්මය වෙනුවෙන් මේ විදිහට වස් කාලේ ගත කරන. ඒ වෙනුවෙන් මිහින්තලේ ගල්ලෙන් 68ක් රජ්ජුරුව සුද්ධ පවිත්‍ර කරලා සකස් කරලා වස් ආරාධනා කරා. එතකොට පළවෙනි වස් කාලේ 68 නමක් මහරහතන් වහන්සේලා වස් සමාදන් වුණා. අදත් අනුරාධපුරේ මිහින්තලේ තියෙනවා 8 සැටලෙන් කියලා මේ ගල්ලෙන් ටික. ඒ නිසා ඔය විදිහට තමයි ධර්ම ප්‍රචාරය සිදු වුනේ. එතනින් පස්සේ වස් අවසන් වෙනකොට ආයමත් පෙර පරිධර්ම ප්‍රචාරය පටන් ගත්තා. දකුණු අකුධාතුන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් දඹදිව් තලයෙන් වඩම්මලා දේවානම්පියතිස්ස රජ්ජුරුව ලවා අනුරාධපුර ථූපාරාම සෑයේ ඉදිවුණා. ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ දානය වළඳපු පාට්‍රා ධාතුන් වහන්සේට පුරවලා ධර්මාශෝක රජ්ජුරුව ලංකාවට එවනෝ. ප්‍රිය නිරිඳුනේ මම දඹදිව් තලයේ 84000ක් වෙහෙර විහාර ඉදි කෙරෙව. නුඹත් මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ලංකා භූමියේ යෙදුනෙන් යොදුන වෙහෙර විහාර ඉදි කරවන්න කියලා ධාතුන් වහන්සේලා සුමන සාමණේරයන් වහන්සේ අතේ ලංකාවට වඩම්මනවා. ඒ නිසා එතනින් පස්සේ ලංකාව තුළ වෙහෙර විහාර ඉදි වුණා.
ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩැම්මුව සංගමිත්තා රහත් භික්‍ෂුණිය ඇතුළ භික්‍ෂුණීන් වහන්සේලා අනුලාභිසුව ප්‍රධාන මේ පිරිස්සට පැවිදි බව ලැබුණ බුද්ධ ශාසනය ලංකා භූමියයේ කාන්තාවන්ට පැවිද්ද එතකොට මේ විදියට භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා ඇතුළු සිව්වනක් පිරිසම ලංකා භූමියයේ ව්‍යාප්තවමින් සම්බුද්ධ ශාසනය ස්ථාපිත වෙලා ව්‍යාප්ත වෙලා ගිය. මිහිදු මහරහත්තන් වහන්සේගේ වැඩමවීමත් සමගම තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලංකා භූමිය තුළ ව්‍යාප්ත වෙලාගේ. අන්න ඒ නිසා අපිට මිහිදු මහරහත්තන් වහන්සේ බුදු කෙනෙක් විදිහට අපි මිහිදු හාමුදුරුවන් හඳුන්වන්නේ සාමාන්‍ය රහත්තන් වහන්සේගේ නමක් විදිහට නෙමේ. ශ්‍රී ලාංකිකයන් වන අපට ලංකාව ජීවත්වෙන ඔබට මිහිදු මහරහත්තන් වහන්සේ අපි අනුබුදු මිහිදු මහරහත්තන් වහන්සේ කෙළ හැඳින්වේ. අපට දෙවනි බුදු කෙනෙක් හා සමානයි. ශ්‍රී ලාංකික අපිට බුදු හාන්දුරන්ගේ ධර්මය ලැබුණේ උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරය තුළ. තිය නිසා පිංහතුනේ අද වෙනකොට. දැන් අපි අද මේ ධර්ම දේශනාවිදි මුලින් කතා කරේ මිහිදු මහරහත්තන් වහන්සේ එදා පොසොන් පුන් පොහෝ දවස වැඩම කරපු ආකාරය ධර්මය ලංකාව තුළ ව්‍යාප්ත වෙච්ච ආකාරය ඒවගේ මිහිදු මහරහත්තන් වහන්සේ මේ ලංකා භූමිය තුළ දේශනා කරපු ඒ ධර්ම දේශනා අපි ඒ ගැනයි කතා කරේ. දැන් අද වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් ඉක්ම යනකොට අද මේ වෙනකොට ලංකා භූමිය විහෙර විහාර චෛත්‍යරාජාණන් වහන්සේලා මහා සෑවල් අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා ලංකාව පුරා බොහෝ වෙහෙර විහාර පූජනය සිද්ධස්ථාන පුුණ්‍යභූමි නිතර බණහැන පින්කං කරන ධර්මය දියුණු වෙච්ච භූමිය. අද ලෝකෙටම මේ බුද්ධ ශාසනයේ බොහෝ දුරට පැතිරිලා යන්නේ. ප්‍රධානම මූලස්ථානයක් තමයි මේ ලංකා භූමි. අද මේ වෙනකොට පිංහතුනි ලෝකේ එදා ධර්මාසෝක රජ්ජුරුවන්ගේ ධර්ම ප්‍රචාරි ප්‍රතිඵල හැටියට. ඒ රටවල්වලට ධර්මය ව්‍යාප්ත වුණා. ඒ අතරින් බොහෝ රටවල්වල ඒ ශාසනය පසු කාලීන විනාස වෙලා ගිය. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 400 ගණනක් යද්දි. දඹදිවින් සම්බුද්ධ ශාසනය අතුරුදහන් වුණා. මෝගල් ආක්‍රමණත් එක් වෙහෙර විහාර විනාස කළ භික්‍ෂූන් වහන්සේලා කපල කොටල විනාස කරලා දඹදිවුත් තලයෙන් සම්බුද්ධ ශාසනය අතුරුදහන් වුණා. හැබැයි අදටත් ලංකා භූමිය මොන ප්‍රශ්න මොන විපත් මොන කරදරාවත් මේ ධර්මය අදට රැකගෙන ඉන්න භූමිය ලංකා භූමි. ඒ අතර තේරවාදී පිරිසිදු ශ්‍රී සද්ධර්මය අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුරුමය තායිලන්තේ වගේ රටවල් කීපයක යම් මට්ටමින් ආරක්ෂා වෙලා තියෙනවා. නමුත් අපිට පේනවා ලෝකයේ පුරාම බොහෝ රටවල් වල වෙහෙර විහාරස්ථාන ඉදිකරගෙන ඒ වගේම අපේ රටේ ශ්‍රී ලාංකීය ස්වාමීන් වහන්සේලා ලෝකෙ පුරා රටවල් වලට වැඩම කරලා ඒ රටවල් වල ධර්ම ප්‍රචාරය සිදු කරමින් අදටත් ලෝකයට ධර්මය අරගෙන යන ප්‍රධානම මූලස්ථානය මේ ලංකා භූමි. පිංහතුනි අපේ රටේ මේ සම්බුද්ධ ශාසනය ආපු ඉතිහාසෙ දිහා චුට්ටක් හැරිලා බැලුවොත් මේ අවුරුදු 2000 ගානක කාලය තුළ හැමදාම මේ ධර්මයේ බැබලීගෙන මිනිස්සු බොහෝම සැපසේ කරදරයක් බාධාවක් නැතුව හැමදාම පින්කං කර ආපු කාලයක් නෙමෙයි අපිට තියෙන. මොකද අපිට පේනවා දැන් අද වෙනකොට මේ පැතිරීගෙන යන මේ කොරෝනා වසංගතය ඒ වගේම පසුගිය කාලේ මිනිස්සු මාස දෙකහමාරකට එහා කාලයක් ඇදිරිනීතිය ඒ වගේම ගෙවල් වලට කොටු වෙලා රස්සාවකට යාගන්න බැරුව මොනතරම් අසරණ භාවයක් අපිට ඇති වුණා. දැන් මේ ප්‍රශ්නේ කෙනෙකුට හිතෙන්න බෑ ඇයි අපිට මෙහෙම වුනේ? ඇයි අපිටම මෙහෙම වෙන්නේ? අපිට ගිය අවුරුද්දෙත් වෙසක් නැති වුණා. දැන් ඔබ දන්නවා ගිය අවුරුද්දේ අපි වෙසක් පොයේ එනකොට අප්‍රේල් 21 ඇති වෙච්ච මේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක වෙසක් පින්කම් අපිට රිසිසේ කරගන්න බැරි වුණා. පින්කම් තොරන් වෙසක් කාලෙට කරන සැරසිලි ධර්මදේශනා ඒ කිසිවක් අපිට කරගන්න බැරන මිනිස්සු සිල් ගන්න යන්න බය වුණා. වෙසක් පොසොන් යන්තම් ගිය අවුරුද්දෙත් මාස 3-4ක් වෙනකං පන්සල් වලට මිනිස්සු එකතු වෙන එක බණ අහන්න මිනිස්සු එකතු වෙන එක පින්කම් කරන්න මිනිස්සු එකතු වෙන එක නැති වුණා. යන්තම් මේ අවුරුද්දේ
වෙසක් පින්කං සැලසුම් කරගෙන අපි මේ අවුරුද්දේ හරි හොඳින් කරමු කියලා ඉන්නකොට ඔන්න වසංගතයක් ලෝකයා. දැන් බලන්න මේ කොරෝනා වසංගතයත් එක්ක මෙවර ගිය වෙසක් පෝයටත් මිනිස්සුන්ට පන්සල්ලෝට ගිහිලා පින්කමක් කරගන්න, චෛත්‍යයක් වඳින්න, බෝධියක් වන්දනා කරන්න, දානයක් දෙන්න, ධර්ම දේශනාවක් සංවිධානය කරගන්න ඒ කිසිම අවස්ථාවක් නැති වුණ. පොසොන් පෝය වෙනකොටත් අද වෙනකොටත් බොහෝ පිරිසක් පන්සල්වලට යන්නේ නැතුව ගෙවල්වල ඉඳන් සිල් ගන්න. ගෙවල්වල ඉඳන් බණහනව. ඒ නිසා කෙනෙකුට අර නිතර පින්කම් කරපු කෙනෙකුට ඇයි අපිටම මෙහෙම වෙන්නේ? ඇයි අපේ රටේම අපිටමද මේ කරදර? එතකොට මේ වගේ හිතෙන්න පුළුවන්. පින්වතුනි, ඔබ ලෝකයේ දිහා බලන්න. මේ ප්‍රශ්න මේ ලංකාවේ අපිට විතරක් නෙමෙයි. ඉපදුනා නම් මතක තියාගන්න අපි කවුරුත් ඔබත් මමත් මේ බණහන හැම දෙනාම මේ සියලු දෙනාම අපි ජීවත් වෙන්නේ අපිට ඕන විදිහට අපේ වසඟේ පවත්වන්න පුළුවන් ලෝකෙක නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරය තමයි මේ ලෝකේ යථා ස්වභාවය තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම. මේ ලෝකයේ තුල අපිට දකින්න ලැබෙන්නේ ධර්මයේ තුල බුදුහාඳුර පෙන්වුවේ ප්‍රධානම ලක්ෂණ තුනක්. බුදු කෙනෙක් පහළ වෙන්නේ මෙන්න මේ යථාර්ථය ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. අපිට ලෝකයේ තුල දකින්න ලැබෙන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණේ. හැම දෙයක්ම වෙනස් වෙමින් යනවා, අනිත්‍යයි. ඒ වගේම දුකයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. අපිට ඕන විදිහට පවත්වන්න බෑ. අනාත්මයි. මගේ දේවල් මෙසේ වේවා, මෙසේ නොවේවා, මේ දේවල් මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා අපිට ඕන විදිහට පවත්වන්න බෑ. ඒ නිසා මේ ස්වභාවය තමයි ලෝකෙ පුරාම දකින්න ලැබෙන්නේ. මේ ස්වභාවයේ තේරුම් අරගෙන අටලෝ දහම තුල කම්පා නොවි අකම්පිතව ධර්මයේ තුල හිත පිහිටවාගෙන ශක්තිමත් වෙන්න පුළුවන් නම් අන්න ඒ කෙනා තමයි මේ බුද්ධ ශාසනය තුල ධර්මයේ තුල ආරක්ෂා වෙලා ධර්මයෙන් ජීවිතේ පෝෂණය කරගත්ත කෙනා. බලන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අසෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. පුට්ටස්ස ලෝක ධම්මේහි මේ ලෝක ධර්මතාවය ඉදිරියේ මොකක්ද ලෝක ධර්මතාවේ? ලාභ වගේමයි අපට අලාභත් ලැබෙනවා. දැන් බලන්න ඔබේ ජීවිතේ දිහා. සැප වගේමයි දුකත් ලැබෙනවා. මිනිස්සු ප්‍රශංසා කරනවා, ගුණ කියනවා වගේමයි නින්දා අපහාස සමහරට අර ප්‍රශංසා කරපු අයම ඒ කටවල් වලින්ම බනිනවා. ඊළඟට යසායස, යසස කියන්නේ පරිවාර සම්පත්තිය. යාළුවෝ, හිතවත්තු, නෑදෑයෝ, ඥාතියෝ පිරිස ඉන්න ඕන තරම්. හැබැයි කාලයක් එනවා කාත් කවුරුවත් නැතුව, උදව්වට කෙනෙක් නැතුව, පිහිටට කෙනෙක් නැතුව තනි වෙන අසරණ වෙන දවසක් එන්න පුළුවන්. මෙන්න මේ අටලෝ දහමත් එක්ක තමයි අපි කාගේ ජීවිත ගමන් කරන්න. දැන් බලමු අපේ ඉතිහාසය තුල අපි ගත්තොත් මේ ධර්මය ආපු අපේ ඉතිහාසය තුල මහරහතන් වහන්සේලා වැඩ සිටිය කාලවල පවා අපේ රටේ විශාල විපත් ව්‍යසන ඇති වෙලා තියෙනවා. එතකොට මේවට කියන්නේ කාල විපත්ති. මේ කාලෙන් කාලෙට එක්කෝ ස්වභාවික විපතක්, එක්කෝ භූමිකම්පාවක්, එක්කෝ මුහුදු කොට ගැලීමක්, එක්කෝ වසංගතයක්. ඔබ දන්නවා වලගම්බ රජ්ජුරුවන්ගේ කාලේ අපේ රටේ අවුරුදු 12ක විශාල නියඟයක් සාගතයක් ඇති වුණා කියලා ඔබ අහලා ඇති. බැමිණි තියාසාය කියලා. ඒ කාලේ සිතුල් පව්වේ 12000ක් මහරහතන් වහන්සේලා වැඩ හිටියා කියලා ඉතිහාසෙ තියෙන. තිස්ස මහාරාම මහා විහාරය, එදා දකුණේ මහා විහාරේ 12000ක් මහරහතන් වහන්සේලා වැඩ හිටියා. මේ ස්ථාන දෙකේ පමණක් 24000ක් මහරහතන් වහන්සේලා. එතකොට ඔබ හිතන්න මොනතරම් විශාල ආරාම සෙනසුන් පිහිටි පුණ්‍ය භූමියක්. අවුරුදු 12ක් විශාල නියඟයක් දුර්භික්ෂයක් ඇති වෙනකොට මෙවැනි දහස් ගණන් භික්ෂූන්ට මහරහතන් වහන්සේලාට දන් දෙනවා තියා මිනිස්සුන්ටවත් කන්න දෙයක් නැහැ. ආහාර නැතුව මිනිස්සුන්ට කන්න නැහැ, මොනවත් නැහැ. මිනිස්සු දරුණු වෙනකොට කන්න නැතුව මුලින් ගස් කොළන් ටික වතුර ටික හිඳීගෙන ගියා. සත්තු ටික මරාගෙන කාලා ඉවර වුණා. බොහෝ සත්තු වතුර පොදක් නැතුව මිය ගියා. අවසානයේ මිනිස්සු දරුණු වෙලා මිනී මස් කන අය පවා මිනිස්සු මරාගෙන මස් කන කණ්ඩායම් බිහි වුණා කියන ඒ කාලවල. එවැනි කාලවල ඔබ අහලා ඇති සිතුල් පව්වේ වැඩ හිටිය 12000ක් මහරහතන් වහන්සේලා. තිස්ස මහාරාම වැඩ හිටිය 12000ක් මහරහතන් වහන්සේලා
යාල මහ වනාන්තරයේ දානේ නෑ උන්වහන්සේලා 24,000ක් කැලේ පිරිනිවන් පෑවා. එතකොට අපේ රටේ එවැනි ඉතිහාස අපිට තිබිලා තියෙන. මිනිස්සු මොන තරම් දුක් විඳින කාලද? රහතන් වහන්සේලා වැඩි හිටිය කාල උන්වහන්සේලා පවා විශාල පීඩාවන් වලට පත් වුණා. ත්‍රිපිටකේ කටපාඩමින් දරාගෙන හිටිය බොහෝ භික්ෂුන් වහන්සේලා නැගෙනහිර මුහුදු වෙරළ අයිනේ වැල්ලේ වැතිරිලා වැටකේ අයිස්ම මිරිකලා තමන් දිවට දාගෙන උගුරට මුහුදු වතුරයි වැටකේ අයිස්මයි වෙන කිසිම දෙයක් නැහැ. ඒ ධර්මයේ සජ්ජායනා කර කර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරා කියලා අපේ ඉතිහාසෙ තියෙන. ඊළඟට ඔබ බලන්න අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ ආක්‍රමණ ඇතිවෙච්ච කාලවල පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුගවල ඒ කාලවල විටින් විට ඇතිවෙච්ච මේ ආක්‍රමණ සතුරු කුමන්ත්‍රණ දළදා වහන්සේ රැකගන්න කොච්චර සටනක් කරාද කියලා. කොයි තරන් තැන්වලට දළදා වහන්සේ අරගෙන හංග භික්‍ෂූන් වහන්සේලා මිනිස්සු මොන තරන්නම් කැරලි ගගහ මේවැන් ආරක්ෂාවන්න සටන් කරාද. ඒ කාලවල කාලිංග මාග චන්ද්‍රභානු වගේ අය දහස් ගනන් සේනාරගෙන ඇවිල්ල වෙහෙර විහාර ගිනිතියලා පන්සල් විනාස කරලා භික්‍ෂූන් වහන්සේලා කපල කොටල මරලා ඒ වගේ මේ රටේ විශාල වියසන ඇති වුණ. සමහර රජවරු බොහෝ කාලවල ඔබහල ඇති සීතාවක රාජසිංහ රජ්ජුරු හින්දුවාගම වැළඳගෙන මොනතරන් ශාසනයට විනාසයක් මිනිස්සුන්ට කොච්චර වදදීපු කාලද. ඒ වගේම නිතර සොලී ආක්‍රමණ දැන් ඔබ දන්න ඉතිහාස හිතන්න දැන් ඔය අපි අවුරුදු 100 ගණන් දහස් ගණන් පැත්තක ඔය අපි ඉතිහාසනේ ඔබ දන්න කාලෙ ගැන හිතන් අපේ රටේ පසුගිය අවුරුදු කීපේ මේ දසක කීපයක් තුළ ගත්තත් අපි මොනතරම් ප්‍රශ්නයක් කාපු පිරිසක්ද. අවුරුදු 30ක් තිස්සේ තිබ්බ යුද්ධේ. ඊළඟට ඒ අතරම ඔබ බලන් 80 ගණන්වල තිබිච්ච කලබල 70 ගණන්වල තිබිච්ච කලබල ජූලි කලබල. එතකොට මේ හැම දෙයක් මෙක්ක මොන තරම් ව්‍යසන විටින් විට ඊළඟට සුනාමි විපත දහස් ගණන් මිනිසුන් සුළු මොහොතක් තුළ මුහුදු රළ පාරකින් විනාශ වෙලා ගියා. හැබැයි ඔය හැම විපතක්ම ඉදිරියේ අපි කොහොම හරි ශක්තිමත් ආයි නැකිට්ටා. ඒ නිසා අපිට බෑ දැන් ඉතින් අපි වැටුණා අපි ඉවරයි තමා කියලා හිතන්න එපා. ලෝකේ එවැනි විපත් ව්‍යසන එනවා. ඒ හැම දෙයක්ම ඉදිරියේ මිනිස්සු ශක්තිමත් වෙනවා. තමන් මනසින් චිත්ත ධෛර්යයෙන් නෑ අපි නැගිටිනවා කියලා ශක්තිමත් වෙලා මිනිසුන් නැගිටිනවා. වෙනදට වඩා වේගෙන් නැගිටිනවා. ඒකට අවශ්‍යයි චිත්ත ධෛර්යය, හිතේ ශක්තිය. දැන් ඔබ බලන්න දෙවනි ලෝක යුද්ධය ඇති වෙච්ච කාලේ ජපානයට මොනතරම් විනාශයක් වුණාද කියලා. එක බෝම්බ එක පරමාණු බෝම්බෙන් දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මිය ගියා. පරම්පරා ගණනාවක් අදටත් ඒ නගරවල ඒ විකිරණවල හානිය තුළ පරම්පරා ගණන් මේ මිනිස්සුන්ට ඒවා බලපාලා තියෙන. ඒ භූමියේ විස වල බලපෑ. නමුත් ඒ තරම් විනාශයක් වෙච්ච එවැනි රටවල් වෙනදට වඩා වේගෙන් මිනිස්සු එකතු වෙලා ශක්තිමත් ලෝකෙම බලවත් රටක් හැටියට ඒ රටවල් නැකිට්ටා. ඒ නිසා මේවැනි විපතක් තුළ අපිට පේනවා මේ ව්‍යසනය මේ කොරෝනා වසංගතය මේක ලංකාවට බලපාපු එකක් විතරක් නෙමෙයි අපේ රටේ මේ බලපෑවි ටිකයි. අපේ රටට පුළුවන් වුණා කොහොම හරි අපේ රටේ ත්‍රිවිධ හමුදාව ඒ වගේම අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍ර ඒ වගේ මේ වෙනුවෙන් තීරණ ගත්ත හැමෝගෙම ඒ කැපවීම මත අපි ඉහළින්ම මේ ලෝකයේ පාලනය කරපු රටවල් කීපයක් තියෙනවා අපි ඉහළින්ම පාලනය කරගත්ත. ඔබට පේනවා ඇති ලෝකෙ දියුණුවයි කියපු රටවල් ලෝකෙ බලවත් කියපු රටවල් හඳට ගිහිල්ලා ජනාවාස පිහිටවන්න වෙනත් ග්‍රහලෝකවල අඟහරු ග්‍රහයාගේ ජනාවාස පිහිටවන්න සැලසුම් කරගෙන හිටපු රටවල් තමන්ට තමන්ගේ නිවසෙන් එලියට බැහැගන්න විදිහක් නැතුව මොනතරම් මිනිස්සු ඇමරිකා වගේ රටවල් දිහා බලන් අද වෙනකොට කොයි තරම් ලක්ෂ ගානකට මේක පැතිරිලා දවසකට කී දහක් මිනිස්සු මිය යනවද. එතකොට ලෝකෙ බලවත්ම රටවල් අද රුසියාව වගේ රටවල් යුරෝපේ එංගලන්තේ ලෝකෙ දියුණුම රටවල් මොනතරම් මේ රෝගයත් එක්ක අසරණ භාවයට පත් වුණා. ඒ නිසා විද්‍යාවෙන් තාක්ෂණයෙන් දියුණුවෙන් අපි දියුණුයි අපිට සෞඛ්‍ය පහසුකම් තියෙනවා අපි ලෝකෙ දියුණු රටවල් කියලා ඒ අයට මේ වසංගතෙන් බේරෙන්න බැරි වුණා. ඒ නිසා පින්වතුනි
මේක මුළු ලෝකයාට අද රටවල් 200 ගානක් පුරා මුළු ලෝකේම වෙලාගෙන ගිය මේ වසංගතය. ඒ නිසා මේකෙන් නැකිටින්න පුළුවන්කම තියෙන්නේ ඔබේ හිත ශක්තිමත් කර ගැනීම, ඔබ ධර්මානුකූලව ධර්මිෂ්ඨ ජීවත්වීම, ඒ වගේම නිවැරදි සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කර ගනිමි. ඔබේ ආරක්ෂාවත් අන් අයගේ ආරක්ෂාවත් සැලසෙන විදිහට ඔබ කටයුතු කිරීම. ඒ නිසා ඔබ මේ පොසොන් පුන් පොහෝ දවසේ ඔබේ ජීවිතයේ ධර්මයෙන් ශක්තිමත් කරගන්න. ඔබ හැම වෙලාවෙම ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් එනකොට ඒක තමන්ට ආශිර්වාදයක් කරගන්න. දැන් බලන්න සමහර ප්‍රශ්න තියෙනවා, ඒ ප්‍රශ්නේ අපිට ඒ වෙලාවට දුකක් පීඩාවක් ඇති වුණාට කෙනෙකුට ආපස්සට හැරිලා බැලුවොත් ඒ ප්‍රශ්නේ තුලම කෙනෙක් තමන්ගේ ජීවිතයේ ජයග්‍රහණ කරා යනවා. තමන්ගේ ජීවිතය අවබෝධය කරා අරගෙන යනවා. දැන් ඔබ නිකමට හිතන්න මෙහෙම පටාචාරාවගේ ජීවිතය ගැන හිතන්න. අපි බොහෝ වෙලාවට මේ පටාචාරා කතාවස්තු ඔබ අහලා තියෙන ඕන තරම්. හැබැයි මේ පටාචාරාවගේ ජීවිතය ගැන අපි අහලා දන්නේ, අපි හිතන්නේ අනේ පටාචාරාවට එහෙම වුණාදෝ, අනේ පව්. අපි අර දකින්නේ සංවේදී පැත්ත. පටාචාරාවගේ දරුවෝ දෙන්න මේ උහුලන්න පුළුවන් දෙයක්ද? එක දරුවෙක් අචිරවතී ගඟේ ගහගෙන ගිය, අනෙක් දරුවා කුස්සෙක් දැහැගෙන ගියා. තමන්ගේ පෙම්වතාට ස්වාමියට සර්පයෙක් දෂ්ට කරලා මැරුණා. එදාම ගමට එනකොට අම්මා තාත්තා දෙන්න මැරිලා සොහොනේ දැවෙනවා. එතකොට එක පිට තමන්ගේ ප්‍රියයන් වෙන් වෙනකොට ඒක දරාගන්න බැරුව අවසානයේ පිස්සු හැදුණා. තමන්ගේ මනස විකෘති වුණා. පිස්සුවෙන් දිව්වේ මහපාරේ. හැබැයි ඔබ හිතන්න, ඒ එක දිගට ආපු විපත් ටිකම තමන්ට නිවන් අවබෝධය කරා යන්න ආශිර්වාදයක් වුණා. එදා පටාචාරාවගේ ස්වාමියන් නොමැරුණාන. එදා ඒ දරුවෝ දෙන්නට විපත් නොවුනන. අදට සසරි දරුවෝ හදහද කොහේ හරි එක්ක මනුස්්‍යයගෙන් ගුටි කකා, කොහේ හරි තැනක එක්ක මහළු නිවාසක වෙන්න පුළුවන්, එක්ක අපායක වෙන්න පුළුවන්, තිරිසන් ලෝකෙක වෙන්න පුළුව. අද කොහේ හරි සසර එහෙනම් දුක්විඳ විද මේ සංසාරය යන කෙනෙ. අර එක පිට වෙච්ච විපට්ටිකම තමන්ව ධර්මාවබෝධයට අරගෙන යන්න මඟ පෙන්නු. ඒ විපත්ම තමන්ට ආශිර්වාදයක් කර. ඊළඟට ඔබ හිතන්න, ඔබ දන්නවා තිසාගෝතමිය ගැන. තමන්ගේ එකම දරුවා මැරිලා වෛද්‍යවරු කවුරු කිව්වත් මේ දරුවා මැරුණා කියලා පිළිගත්තේ නෑ. මේ දරුවා වඩාගෙන අඩා ගයක් ගානේ දුවගෙන ගියා. අනේ මගේ දරුවා සනීප කරලා දෙන්න, මගේ දරුවා සනීප කරලා දෙන්න. පිස්සුවෙන් වගේ දුවගෙන යනකොට මිනිස්සු බනින්න ගත්තා. ඔය මැරිච්ච මලකුණක්නේ. ඔය දරුවා මැරිලා. පිළිගත්තේ නෑ දරු සෙනෙහස. අවසානයේ බුදුරජාණන් වහන්සේ ළඟට කෙනෙක් කිව්වා, පින්වන්ත කෙනෙක් අන්න ජේතවනයේට මේ දරුවා අරගෙන යන්න. උන්වහන්සේ ළඟ බෙහෙතක් තියෙනවා. උන්වහන්සේ දක්ෂ වෛද්‍යවරයෙක්. දරුවා වඩාගෙන දුවගෙන ආවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා අනේ ස්වාමීනි මගේ දරුවා සනීප කරලා දෙන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර උපක්‍රමශීලීද. බුදුරජාණන් වහන්සේ ආපු ගමම්ම කිව්වේ නෑ ඔය දරුවා මැරිලා කියලා. කිව්වනම් දරුවා උස්සගෙන අඬා දුවනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ඔය දරුවා මට සුවපත් කරන්න පුළුවන්. ඕකට බෙහෙතක් තියෙනවා. ඒ බෙහෙත හොයාගෙන අනේ ස්වාමීනි මං කියන දිහාකින් ගේන්නම් කිව්වා. ඔබ ගිහිල්ලා අබ මිටක් හැම ගෙදරකම අබ තියෙනවා. කවුරුත් දෙනවා. බෙහෙතකට කිව්වා. අබ මිටක් අරගෙන එන්න. දරුවත් තියලා දුවන්න ලෑස්ති වුණා. බුදුරජාණන් වහන්සේ මේ දරුවා අරගෙන යන්න. හැබැයි මතක තියාගන්න නොමල ගේකින් අබ මිටක් අරගෙන එන්න. දැන් ගිහිල්ලා හැම ගෙදරකින්ම අබ ඉල්ලනකොට මිනිස්සු අබ මිටක් ගෙනත් දෙනවා. දීපු ගමන් අබ ටික අරගෙන ආයි අහනවා මේ ගෙදර කවුරු හරි මැරිලා තියෙනවද? අන්න මැරිච්ච අයගේ විස්තරේ කියාගෙන යනවා. අපේ තාත්තා මැරුණා, බාප්පා මැරුණා, ඔය වගේම පොඩි එකෙක් හිටියා ඌත් මැරුණා. දැන් මේව ඇහෙනකොට අනේ අබේ පහ කියලා අබ ටික දාලා ඊළඟ ගෙදරට දුවනවා. ඒ ගෙදරිනුත් අබ දෙනවා. මැරිච්ච නන් ටික අහගෙන යනකොට අබ ටික වීසි කරලා දුවනවා. ගෙයින් ගෙට යනකොට තමන්ටම වැටහුණා ඉපදුනා නම් ලෙඩ වෙනවා. වයසක් නෑ. ඉපදුනා නම් කවදා කොතන කොයි මොහොතේ හෝ මිය යනවා. මගේ දරුවටත් ඒ ඉරණම ඒ විදිහමයි. අවසානයේ තමම්ම ගිහිල්ලා අර දරුවගේ මලකුණ මේ මැරිච්ච දරුවගේ මේ ශරීරේ අමු සොහොනට දාලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා. කිව්වා ස්වාමීනි මට වැටහුණා මටත් මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන සසරින් මිදෙන්න මට පිහිට වෙන්න. මේ බුද්ධ ශාසනය තුල පැවිදි වුණා.
බණ භාවනා කරා රහත් භික්ෂුණියක් බවට පත් වුණා. දැන් බලන්න තිසා ගෝතමියට අර විපත දැන් ඒ වෙලාවේ ඒක විපතක් වුණාට ඒ විපතම නෙමෙයිද තමන්ට නිවන් අවබෝධය කරා යන්න ආශිර්වාදයක් වුණේ. එදා ඒ විපත නොවුනා නම් අදටත් දරුව වඩාගෙන එක්ක දරුව හදාද කොහේ හරි සසරි දුක් විඳ විඳ කොහේ හරි තැනක ඉන්නවා. සංසාරයෙන් මිදෙන්න නිවන් දකින්න ආශිර්වාදයක් වුණේ විපත. ඒ නිසා ඔය වගේ අපිට ශාසනය තුළ ඕන තරම් උදාහරණ ගලපන්න පුළුව. පිංවතුනි අපිට වෙන හැම විපතක්ම ඔබ ධර්මානුකූලව ඔබ හිතන්න දක්ෂ වුණොත් ඔබට පුළුවන් ඒ විපත සැපතක් කරගන්න. ආශිර්වාදයක් කරගන්න. ඒ නිසා මේ කොරෝනා වසංගතයත් එක්ක මේ ඇතිවෙච්ච හැම ප්‍රශ්නයක්ම ඔබ ධනාත්මකව හිතන් ධර්මී තුළින් හිතන් මේ ලෝක ස්වභාවේ නුවනින් දකින්න අවබෝධ කරගන්න දක්ෂවෙන් ඔබ මේ විපත සැපතක් කරගන්න ශක්තිමත්ත ධර්මය තුළ එකතු වෙලා නැගී සිටින් අපිට වෙන දටත් වඩා ශක්තිමත්ත මේ රට නැගී සිටින්න පුළුවන්. ඒ සඳහා අද මේ පොසොන් පුන් පොහෝ දවසේ මේ ධර්ම දේශනා ඔබ හැම දෙනාටම ආශිර්වාදයක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.